සම්මා සම්බුදු සරණයි. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුදු ශාසනය චිරාත් කාලයක් ලෝ සතුන් හිතසුව පිණිසම පැවැත්වීම ආරමුණු කරගනිමින් ආරම්භ කරන්නට යෙදුණු ත්‍රිපිටක ධර්මය ලෝකයාට පැහැදිලි කර දීමේ උතුම් වැඩසටහන් මාලාවේ මීළඟ අදියරටයි අපි අදත් ඔබ සමග සහසම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක වූ ඉල් මාස අව 8වක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ නොවැම්බර් මාස 27 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වෙන මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදුම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සහ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 60 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 59 පුරාවට අපි චිත්ත කාණ්ඩයට අයත් සිත 89 පිළිබඳවත් චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52 පිළිබඳවත් ඒ වගේම රූප කාණ්ඩයට අයත් රූප 28 පිළිබඳවත් ඒ වගේම සංග්‍රහ කාණ්ඩයට අයත් සියලුම සංග්‍රහ කාණ්ඩ පිළිබඳවත් අධ්‍යයනය කර අවසන් කළා. ඉන් අනතුරුව අපි ආරම්භ කළා ඊටාම වටිනා පාඩම් මාලාවක්. ඒ තමයි චිත්ත වීති කාණ්ඩය. ඉතින් මේ චිත්ත වීති කාණ්ඩය යටතේදී මේ වන විට පාඩම් 14ක් සාකච්ඡා කරලා අවසන් වෙලා තියෙනවා මේ පාඩම් 59 ඇතුලේ. ඉතින් අද දවසේ මේ 60 වැනි අභිධර්ම පාඩමින් අපි බලාපොරොත්තු වෙනවා 15 වන චිත්ත වීති පාඩමට යොමු වන්නට. ඒ තමයි මනෝද්වාරික වීති ඇතිවීමේ හේතු පිළිබඳව දැන කියා ගන්නට. අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපේ ගෞරවනීය ආචාර්යන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියනට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවැල ඥානදර්ශනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන මේ පරම ගම්බීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහා ගත හැකි ආකාරයෙන් පැහැදා දෙන්නට පැහැදිලි කර දෙන්නට බොහෝමත්ම ඕනෑකමින් බොහොම උවමනාවෙන් බොහෝම ශාසනාලයෙන් යුක්තව ඉදිරිපත් වෙමින් ඒ වගේම මේ සියලු දෙනාට වටහා ගත හැකි ආකාරයෙන් මේ ධර්මය මනා ලෙස විවරණය කරමින් විභජනය කරමින් විස්තර කර දෙමින් පැහැදිලි කර දෙන්නා වූ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගන්නට සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බ. සාදුකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුපත්ති හෝතු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනේ 60 වැනි අභිධර්ම හා පාලි භාෂා පුහුණු වැඩපිළිවෙලට සහ සම්බන්ධ වෙන්නට ලෝකයේ පුරා සිටින බොහෝ දෙනෙක් Zoom යොදවම ඔස්සේ සහ සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ පාඩම ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා ස්වාමීනි. අවසරයි. හොඳයි අපි මුලින්ම නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාලි වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් එක් දවසක් සම්පූර්ණ කරන්න සූදානම් වෙන්නේ.
අපි ඉගෙන ගනිමින් ඉන්නේ මනෝද්වාර වීති. එතකොට මනෝද්වාර වීති අපි කාම ජවන වීති ඉගෙන ගත්තා. ඒ වගේ මේ චිත්ත වීති පහළ වන අවස්ථා පෙර පාඩමින් අපි ඉගෙන ගත්තා. එතකොට අපිට අද තියෙන්නේ මනෝද්වාර වීති ඇතිවීමේ හේතු කියන පාඩම ඉගෙන ගන්න. එතකොට පිරිසට මතක ඇති මනෝද්වාර වීති කියන්නේ මොනවද? මනෝද්වාරයට අරමුණක් ආරම්භණයක් ආපాతගත වීම නිසා පහළ වෙන වීති. එතකොට මේ මනෝද්වාර වීති අපි කීයක් ඉගෙන ගත්තද කියලා මතක ඇති. සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති 5ක් තිබ්බා. අවිභූතාරම්මන වීති 2ක් තිබුණා. එතකොට ඔක්කොම 7යි. ඊළඟට සප්ත දශායුෂ්ක නොවන විභූතාරම්මන වීතියක් සහ අවිභූතාරම්මන වීතියක් අපි ඉගෙන ගත්තා. එතකොට සියල්ල 9යි. මේවට කාම ජවන වීති කියලා අපි ඉගෙන ගත්තා. කාම ජවන වීති. මේ වීතිවල ජවන ස්ථානෙහි පහළ වෙන්නේ කාම ජවනයක්. කාම ජවන 29ක් අපි ඉගෙන ගත්තා. මේ 29න් එකක්. ඒ නිසා මේවට කාම ජවන වීති කියලා කිව්වා. එතකොට අපිට අද තියෙන්නේ මෙන්න මේ වීති ඇතිවීමේ හේතු. මේ මනෝද්වාර වීති ඇතිවීමේ හේතු ඉගෙන ගත්තා. මේ ඇති වෙන අවස්ථා ඉගෙන ගත්තා. මේ වීති ඇතිවීමේ හේතු. එතකොට මේ වීති ඇතිවීමේ හේතු ඉගෙන ගන්නකොට තවදුරටත් අපිට මේ මනෝද්වාර වීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් අවබෝධයක් ලැබෙනවා. ඒ නිසා මේ පාඩම ඉතාම වටිනා පාඩමක්. මේ අපි ඉගෙන ගත්තු මේ මනෝද්වාර වීති කොටස් දෙකකට බෙදලා දක්වනවා. නැත්නම් දෙආකාරයකින් දක්වනවා. එතකොට එකක් තමයි මේ පංචද්වාර අනුබන්ධක වීති. එහෙම නැත්නම් ඒවට කියනවා අනුබන්ධක වීති කියලා. අනිත් කොටස තමයි විසුන් සිද්ධ මනෝද්වාර වීති. විසුන් සිද්ධ මනෝද්වාර වීති. එතකොට අපි ඉගෙන ගත්ත මේ මනෝද්වාර වීති ආකාර දෙකයි නැත්නම් දෙආකාරයකින් බෙදලා දක්වනවා. පංචද්වාර අනුබන්ධක වීති. එහෙම නැත්නම් ඒකටම මේ වීති වලටම කියනවා අනුබන්ධක වීති කියලා. ඊට පස්සේ අනිත් කොටස තමයි විසුන් සිද්ධ මනෝද්වාර වීති. එතකොට පංචද්වාර අනුබන්ධක මනෝද්වාර වීති එහෙම නැත්නම් අනුබන්ධක මනෝද්වාර වීති. ඊළඟට අනිත් කොටස විසුන් සිද්ධ මනෝද්වාර වීති. එතකොට මේ දෙකොට්ටාසය මොනවද කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ. මේ බෙදීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලි කරගන්න ඕනේ. මේ දෙආකාර මනෝද්වාර වීති ඉගෙන ගන්නට නම් පැහැදිලි කරගන්නට නම් මේ මනෝද්වාරයේ සම්බන්ධයෙන් තියෙන බෙදීම ඉගෙන ගන්න ඕනේ. මනෝද්වාරයේ සම්බන්ධයෙන් තියෙන බෙදීම. ඒ නිසා අපිට මුලින්ම මනෝද්වාරය සම්බන්ධයෙන් මේ තියෙන බෙදීම් පැහැදිලි කරගන්න ඕනේ. අපි බලමු ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තියෙනවා. මනෝද්වාරය සම්බන්ධයෙන් බලන්න මනෝද්වාරය කියලා කියන්නේ මොකක්ද කියන එක මුලින්ම පැහැදිලි කරනවා. අපි මුලිනුත් මේ කාරණා මතක් කරලා දීලා තියෙනවා. බලන්න මනෝද්වාරයේ භවාංගයයි කියනු ලබන ප්‍රකෘති චිත්තය මනෝද්වාරය.
ඒකට මනෝද්වාරය කියලා කියන්නේ සත්‍යාගේ ප්‍රකෘති සිත. එහෙම නැත්නම් මූල චිත්තේ වෙන මේ භවාංග සිත. භවාංග සිතට තමයි මනෝද්වාරය කියලා කියන්නේ. ඒක කාටත් පැහැදිලි. එතකොට මේ මනෝද්වාරය මූලිකවම දෙආකාරයකින් බෙදලා දක්වනවා. මේ මනෝද්වාරයට මේ අරමුණු ආපాతගත වෙන ආකාරයේ අනුව මනෝද්වාරයට අරමුණු ආපాతගත වෙන ආකාරයේ අනුව මේ එකම භවාංග සිත මනෝද්වාරය කියන මේ භවාංග සිත දෙආකාරයකින් දක්වනවා. එහෙම නැත්නම් නම් දෙකකින් හඳුන්වනවා. එකක් තමයි මිශ්‍ර මනෝද්වාරය, අනික ශුද්ධ මනෝද්වාරය. මිශ්‍ර මනෝද්වාරය සහ ශුද්ධ මනෝද්වාරය. ඒකට මනෝද්වාරය කියනකොට නිරන්තරයෙන්ම මතක තියාගන්න මේ කියන්නේ භවාංග සිත සම්බන්ධයෙන් කියන එක. බලන්න මිශ්‍ර මනෝද්වාරය කියන්නේ මොකක්ද කියලා. රූපාදී යම් අරමුණක් චක්ෂුරාදී ద్వාරයක ගැටීමත් සමගම යම් භවාංග සිතකට ආපాతගත වේද ඒ භවාංග සිත මිශ්‍ර මනෝද්වාරයයි. මිශ්‍ර මනෝද්වාරය කියලා කියන්නේ රූපාදී යම් අරමුණක් රූප ශබ්දාදී යම් අරමුණක් චක්ෂුරාදී ద్వාරයක يعني චක්ෂු සෝතාදී ඒ ద్వාරයට අනුරූපීව අනුරූපී වූ අරමුණක් ඒ ద్వාරයක ගැටීමත් සමගම ඒ ගැටෙනවත් සමගම ඒ අරමුණ යම් භවාංග සිතකට ආපాతගත වෙනවා නම් අන්න ඒ භවාංග සිතට කියනවා මිශ්‍ර මනෝද්වාරය කියලා. මේ කාරණාව මම මීට මුලින් වැඩසටහනකදී පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ ශුද්ධ මනෝද්වාරය. මේ ශුද්ධ මනෝද්වාරය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරනවා. යම් අරමුණක් චක්ෂුරාදී ద్వාරයක එකෙනෙහි නොගැටි යම් භවාංග සිතකට පමණක් ආපాతගත වේද ඒ භවාංග සිත ශුද්ධ මනෝද්වාරයයි. එතකොට යම් අරමුණක් චක්ෂුරාදී ద్వාරයක ඒ මොහොතේදී නොගැටි භවාංග සිතකට පමණක් ආපాతගත වෙනවා. يعني භවාංග සිතට පමණක් ආපాతගත වෙන්නේ ඒ ආපాతගත වෙන මොහොතේදී පංචද්වාරයෙන් යමක හැපෙන්නේ නැහැ. එතකොට අරමුණක් චක්ෂුරාදී ඒ පංචද්වාරයක ඒ මොහොතේ නොගැටි භවාංග සිතකට පමණයි ආපాతගත වෙන්නේ. අන්න ඒ භවාංග සිතට කියනවා ශුද්ධ මනෝද්වාරය කියලා. ශුද්ධ මනෝද්වාරය. එතකොට මෙතනදී මේ එකෙනෙහි කියන වචනය මේ විශේෂ අර්ථයක් දෙන වචනයක්. මෙතනදී අදහස් කරන්නේ මේ භවාංග සිතට ආපాతගත වෙන මොහොතේදී පංචද්වාරයෙන් යමක ගැටෙන්නේ නැහැ. හුදෙක් මේ භවාංග සිතට පමණයි ආපాతගත වෙන්නේ. අන්න ඒ භවාංග සිතට කියනවා ශුද්ධ මනෝද්වාරය කියලා. එතකොට අපිට දැන් ඊළඟට මේ ශුද්ධ මනෝද්වාරය නැවත කොටස් දෙකකට බෙදලා දක්වනවා. ශුද්ධ මනෝද්වාරය. අපි බලමු. එතකොට මේ ශුද්ධ මනෝද්වාරය පංචද්වාර අනුබන්ධක මනෝද්වාරය සහ විසුන් සිද්ධ මනෝද්වාරය කියලා ආකාර දෙකයි. ඒ අරමුණු ආපాతගත වෙන ආකාරයේ අනුව මේ ශුද්ධ මනෝද්වාරයේ දෙආකාරයකින් දක්වනවා. නැත්නම් නම් දෙකකින් හඳුන්වනවා. භවාංග සිත නම් දෙකකින් හඳුන්වනවා. පංචද්වාර අනුබන්ධක මනෝද්වාරය තමයි පළවෙනි එක. ශුද්ධ මනෝද්වාරයේ බෙදෙන පළවෙනි බෙදීම. බලන්න එක පැහැදිලි කරනවා. රූපාදී යම් වර්තමාන අරමුණක් චක්ෂුරාදී ద్వාරයක ගැටීමෙන් පංචද්වාර වීතියක් ඇතිවීමෙන් පසු අරමුණද නිරුද්ධ වේ. නමුත් ඉන්පසු එය අතීත අරමුණක් ලෙස මනෝද්වාරයට ආපాతගත වේ. එම මනෝද්වාරය පංචද්වාර අනුබන්ධක මනෝද්වාරයේ නොහොත් අනුබන්ධක මනෝද්වාරයයි. එතකොට මේ පංචද්වාර අනුබන්ධක මනෝද්වාරයේ මොකක්ද කියන එක මේ පැහැදිලි කරන්නේ. මේ පංචද්වාර අනුබන්ධක මනෝද්වාරයටම අනුබන්ධක මනෝද්වාරය කියලා කියනවා.
බලන්න එක පැහැදිලි කරනවා මේ රූපාදී යම් වර්තමාන අරමුණක් චක්ෂුරාදී ద్వාරයක ගැටීමෙන් පංචද්වාර වීතියක් ඇතිවීමෙන් පසු අරමුණද නිරුද්ධ වේ. ඒ කියන්නේ අපි මේ රූප ශබ්දාදී වර්තමාන අරමුණක් චක්ෂු සෝතාදී ద్వාරයක ගැටෙනවා. ඒ ගැටෙනකොට ඒ ద్వාරයට අනුරූපීව පංචද්වාර වීතියක් ඇති වෙනවා. අපි හිතුවොත් චක්ෂුද්්වාරයේ රූපාරම්මණයක් ගැටුණොත් චක්ෂුද්්වාර වීතියක් ඇති වෙනවා. ඒ ඇති වෙලා මේ ඒ ඇතිවීමෙන් පස්සේ ඒ චිත්ත වීතිය නිරුද්ධ වෙනකොටම ඊට අරමුණු වෙච්ච අරමුණත් නිරුද්ධ වෙනවා. නමුත් ඉන් පසු ඒ අතීත අරමුණක් ලෙස මනෝද්වාරයට ආපාතගත වේ. අන්න අර මුලින් ద్వාරයේ ගැටුණු අරමුණ ඒ පංචද්වාර වීතියක් එක්කම නිරුද්ධ වුණත් ඒ අරමුණ අතීත අරමුණක් ලෙස ඊට පස්සේ මනෝද්වාරයට ආපාතගත වෙනවා. එය මනෝද්වාරයට ආපාතගත වෙනවා. එතකොට ඒ ශුද්ධ මනෝද්වාරයට ආපාතගත වෙනවා. එම මනෝද්වාරය පංචද්වාර අනුබන්ධක මනෝද්වාරය නොහොත් අනුබන්ධක මනෝද්වාරයයි. පංචද්වාර අනුබන්ධක කියලා මෙතන අදහස් කරන්නේ පංචද්වාර හා සම්බන්ධ. පංචද්වාරයට අරමුණු වෙච්චි අරමුණ හා සම්බන්ධ මනෝද්වාරය. එහෙම නැත්නම් අනුබන්ධක මනෝද්වාරය කියලා කියනවා. එතකොට මේ පංචද්වාර වීතියක් පහළ වුණාට පස්සේ ඒ නිරුද්ධ වෙනකොට ඒ අරමුණත් නිරුද්ධ වෙනවා. නමුත් ඒ නිරුද්ධ වෙච්ච අරමුණ ගනිමින් ඒ අතීත අරමුණක් විදිහට ගනිමින් මේ ඒ අතීත අරමුණක් විදිහට මනෝද්වාරයට ආපාතගත වෙනවා. අන්න ඒ නිසා චිත්ත වීති පහළ වෙනවා. එම ආපාතගත වීම නිසා බොහෝ මනෝද්වාර වීති පහළ වේ. ඒවා අනුබන්ධක මනෝද්වාර වීති නම් වේ. අන්න එතකොට ඒ අතීත අරමුණ අර පංචද්වාර වීතියෙන් පසුව මනෝද්වාරයට ආපාතගත වෙනවා. එතකොට නැවත නැවත ආපාතගත වෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත මනෝද්වාර වීති පහළ වෙනවා. බොහෝ මනෝද්වාර වීති පහළ වෙන්න පුළුවන්. ඒතර සමහර වෙලාවට දක්වනවා 100,000 ගණන් මනෝද්වාර වීති පහළ වෙනවා. අන්න ඒවට අනුබන්ධක මනෝද්වාර වීති කියලා කියනවා. අනුබන්ධක මනෝද්වාර වීති. එහෙම නැත්නම් පංචද්වාර අනුබන්ධක මනෝද්වාර වීති. ඊළඟට මේ ශුද්ධ මනෝද්වාරය මනෝද්වාරය අනිත් බෙදීම තමයි විසුන් සිද්ධ මනෝද්වාරය. විසුන් සිද්ධ මනෝද්වාරය. ඒතර විසුන් සිද්ධ මනෝද්වාරය කියලා කියන්නේ පංචද්වාරයන් හා සම්බන්ධතාවයකින් තොරව හුදෙක් ආරම්මණයෝ යම් මනෝද්වාරයකට ආපාතගත වේද එය විසුන් සිද්ධ මනෝද්වාරයයි. එතකොට අරමුණු පංචද්වාරයේ ගැටීමක් හෝ පංචද්වාරයට සම්බන්ධතාවයක් නැතුව මේ ඍජුවම මනෝද්වාරයටම ආපාතගත වෙනවා. අන්න ඒ මනෝද්වාරයට කියනවා නැත්නම් ඒ භවාංග සිතට කියනවා විසුන් සිද්ධ මනෝද්වාරය කියලා. දැන් මුලින් පංචද්වාර අනුබන්ධක මනෝද්වාරයේදී කියන්නේ යම් අරමුණක් පංචද්වාරයක හැපිලා ඊට පස්සේ පංචද්වාර වීතියක් පහළ වෙලා ඊන් පසුව ඒ අතීත අරමුණ මනෝද්වාරයට ආපාතගත වෙන්නේ. ඒකට මේ මනෝද්වාරය තමයි පංචද්වාර අනුබන්ධක මනෝද්වාරය නැත්නම් අනුබන්ධක මනෝද්වාරය කියලා කිව්වේ. දැන් මෙතනදී එහෙම ඒ කලින් පංචද්වාරයකත් නොගැටීම මේ ඍජුවම අරමුණු මනෝද්වාරයටම ආපාතගත වෙනවා. අන්න ඒ මනෝද්වාරයට කියනවා විසුන් සිද්ධ මනෝද්වාරය කියලා. මෙන්න මේ විසුන් සිද්ධ මනෝද්වාරයට අරමුණු ආපාතගත වීම නිසා පහළ වෙනවා චිත්ත වීති. අන්න ඒකයි මෙතන පැහැදිලි කරන්නේ. ඒ නිසා පහළ වෙන චිත්ත වීති විසුන් සිද්ධ මනෝද්වාර වීති නම් වේ. අන්න ඒ වීති වලට කියනවා විසුන් සිද්ධ මනෝද්වාර වීති කියලා. එතකොට අපි කෙටියෙන් කියනවා නම් මේ වීති දෙවර්ගයේ සම්බන්ධයෙන් පංචද්වාර
ද්වාරික වීතියකට පසුව ඒ අරමුණම ගනිමින් පහළ වෙන චිත්ත වීති වලට කියනවා අනුබන්ධක මනෝද්වාර වීති කියලා. ඒකට පංචද්වාර වීතියක සම්බන්ධයකින් තොරව උදෙක් මනෝද්වාරයටම පිරිසිදුවම මනෝද්වාරයටම අරමුණු ආපාතගත වීම නිසා පහළ වෙන චිත්ත වීති වලට කියනවා විසුන් සිද්ධ මනෝද්වාර වීති කියලා. හොඳයි. එතකොට මේ බෙදීම අපි රූප සටහනක් ඔස්සේ බලමු. අන්න මනෝද්වාරය. මනෝද්වාරය කියන්නේ භවාංග සිත මූලිකවම කොටස් දෙකකට බෙදලා දක්වනවා. නැත්නම් නම් දෙකින් හඳුන්වනවා. මිශ්‍ර මනෝද්වාරය සහ ශුද්ධ මනෝද්වාරය කියලා. ඊට පස්සේ ශුද්ධ මනෝද්වාරය දෙආකාරයකින් දක්වනවා. පංචද්වාර අනුබන්ධක මනෝද්වාරය අනික විසුන් සිද්ධ මනෝද්වාරය. ඒකට පංචද්වාර අනුබන්ධක මනෝද්වාරයටම අනුබන්ධක මනෝද්වාරය කියලා කියනවා. හොඳයි. ඊට පස්සේ අනුබන්ධක මනෝද්වාරයට අරමුණක් ආපාතගත වීම නිසා පහළ වෙන චිත්ත වීති වලට කියනවා අනුබන්ධක මනෝද්වාර වීති කියලා. විසුන් සිද්ධ මනෝද්වාරයට අරමුණක් ආපාතගත වීම නිසා පහළ වෙන චිත්ත වීති වලට කියනවා විසුන් සිද්ධ මනෝද්වාර වීති කියලා. එතකොට දැන් පිරිසට යම් පැහැදිලිතාවයක් ඇති වෙන්න ඇති මේ මනෝද්වාර වීති දෙවර්ගයේ සම්බන්ධයෙන්. ඒකට එක කොටසක් අපි කෙටියෙන්ම කියනවා නම් අනුබන්ධක මනෝද්වාර වීති. අනිත් කොටස තමයි විසුන් සිද්ධ මනෝද්වාර වීති. ඒකට විසුන් සිද්ධ කියලා කියන්නේ වෙනම සිද්ධ වෙන මනෝද්වාර වීති. එතකොට ඔය අනුබන්ධක මනෝද්වාර වීති වෙන්නේ අර සප්ත දශායුෂ්ක නොවන චිත්ත වීති දෙකම තමයි. සප්ත දශායුෂ්ක නොවන චිත්ත වීති දෙකම. ඒකට මේ චිත්ත වීති දෙක අර පංචද්වාර වීතියකට පසුව නැවත ඒ වීති පහළ වෙනකොට අපි කියන ඒවට අනුබන්ධක මනෝද්වාර වීති කියලා. පංචද්වාරයෙන් ඒ ගත්තු අරමුණම අතීත වශයෙන් ගනිමින් ඒ පංචද්වාර වීතියටම සම්බන්ධව පහළ වෙන වීති. ඒවා අනුබන්ධක මනෝද්වාර වීති. එතකොට මේ අපි කිව්ව අනුබන්ධක මනෝද්වාර වීති කියලා කියන්නේ අර සප්ත දශායුෂ්ක නොවන චිත්ත වීති දෙකම තමයි කියලා. නමුත් සමහර ලාවට මේ වීති දෙක මේ අනුබන්ධක ස්වરૂපේ නැතිව නැත්නම් අරමුණක් ඍජුවම මනෝද්වාරයට ආපාතගත වීම නිසාත් මේ වීති දෙක පහළ වෙනවා. එබඳු අවස්ථාවේදී මේ වීති දෙක විසුන් සිද්ධ මනෝද්වාර වීති දෙක හැටියට තමයි වීති දෙකක් හැටියට තමයි සැලකන්නේ. එතකොට විසුන් සිද්ධ මනෝද්වාර වීති කියනකොට මේ දෙකත් ඊට පස්සේ අපි ඉගෙන ගත්තනේ සප්ත දශායුෂ්ක වීති 7ක්. ඒ වීති 7ක් විසුන් සිද්ධ මනෝද්වාර වීති වලට අයිති වෙනවා. එතකොට හොඳයි. මේ අනුබන්ධක මනෝද්වාර වීති වලටත් ඊට පස්සේ විසුන් සිද්ධ මනෝද්වාර වීති වලටත් පහළ වෙන්න මේ මනෝද්වාර වීති පහළ වීමට හේතු. ඒවා පහළ වීමට හේතු තමයි මෙන්න මේ මනෝද්වාර වීති ඇතිවීමේ හේතු කියන පාඩමෙන් පැහැදිලි කරන්නේ. හොඳයි. අපි පාඩම කියවමු. අවසරයි ස්වාමීනි. අතිපූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් රචිත අභිධර්ම මාර්ගය නම් මහානර්ග ග්‍රන්ථ රත්නයෙහි 141 වැනි පිටුවෙහි යෙදෙන 11 වැනි පාඩම මනෝද්වාර වීති ඇතිවීමේ හේතු. චක්ෂුරාදී ద్వාරයන්හි රූපාදී අරමුණු ගැටීමෙන් පංචද්වාර වීති ඇතිවන බව ප්‍රකටය. මනෝද්වාර වීති ඇතිවීමේ හේතු අප්‍රකටය. එබැවින්
එය දක්වනු ලැබේ. මනෝද්වාර වීති ඇතිවීමේ හේතු බොහෝය. පංචද්වාරයෙහි රූපාදී අරමුණු ගැටීමත් මනෝද්වාර වීති ඇතිවීමේ එක් හේතුවකි. පංචද්වාරයෙන්ගත් අරමුණු හා සම්බන්ධ බව අනුන් කියනු ඇසීම, අසන ලද්ද හා සම්බන්ධ බව, අනුන් විසින් ප්‍රශ්න ඇසීම, කල්පනා කිරීම, ශාරීරික ධාතු කෝපය, සාගින්න, පිපාසාව, නොයෙක් ශාරීරික වේදනා ඇතිවීම, සතුරන් මුණගැසීම, මිතුරන් මුණගැසීම යන මේවා මනෝද්වාර වීති ඇතිවීමේ හේතුන්ගෙන් කොටසකි. ගණ්ඨාවකට වරක් ගැසූ කල්හි මහා හඬක් ඇතිවේ. ඉන්පසු ගැසීමක් නැතිව මුලින් ඇති වූ හඬ නිසා ක්‍රමයෙන් සිහින් වෙමින් නාද පරම්පරාවක් ඇතිවේ. එමෙන් චක්ෂු ප්‍රසාදෙහි වරක් රූපාරම්මණයක් ගැටුණු කල්හි චක්ෂුර්ද්වාර වීතියක් ඇති වී නිරුද්ධ වූ පසුද ඒ රූපාරම්මණය මනෝද්වාරයට එළඹ සිටීමෙන් සමහර විට සිය දහස් ගණන් මනෝද්වාර වීති ඇතිවේ. එසේම සෝත, ගාන, ජිව්හා, කායද්වාර වීති වලින් පසු ශබ්දාදී අරමුණු මනෝද්වාරයට යොමු වී සිටීමෙන් සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීති ඇතිවේ. පංචද්වාරයෙන් වරක් අරමුණක් ගත් කල්හි සමාන භාවයෙන් ඒ අරමුණ හා සම්බන්ධ බොහෝ අරමුණුද මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවේ. අසවල් තැන මෙබඳු දෙයක් තිබෙනවාය, අසවලා මෙබඳු දෙයක් කළාය, අසවල් රටේ අසවල් තැන මෙබඳු දෙයක් සිදු වුණාය යනාදීන් අනුන් කියන දේ ඇසීමෙන් අපමණ මනෝද්වාර වීති ඇතිවේ. පොතපත කියවීම නිසාද එසේම අපමණ මනෝද්වාර වීති ඇතිවේ. අනුන්ගෙන් ඇසීමෙන් හෝ පොතපත කියවීමෙන් හෝ දත් කරුණු හා සම්බන්ධකම ඇති නිසා තවත් බොහෝ කරුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවේ. අනුන් විසින් ප්‍රශ්න ඇසීම නිසා ඒ ප්‍රශ්න හා සම්බන්ධ බොහෝ කරුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවේ. කල්පනා කිරීමය යනු නොදත් කරුණු වෙත තමාගේ සිත යොමු කිරීමය. කල්පනා කිරීම නිසාද බොහෝ අරමුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවේ. ධාතුකෝපාදිය නිසාද නොයෙක් විට බොහෝ මනෝද්වාර වීති ඇතිවන බව තේරුම් ගත යුතුය. භූතයන් විසින්ද සමහර විට මිනිසුන්ගේ සිත්වල නොයෙක් අරමුණු දෙනු ලැබේ. ඒ නිසාද බොහෝ මනෝද්වාර වීති ඇතිවන බව දත යුතුය. එතකොට මනෝද්වාර වීති ඇතිවීමේ හේතු. අන්න මේ පාඩමේ විස්තර කරනවා චක්ෂුරාදී ద్వාරයන්හි රූපාදී අරමුණු ගැටීමෙන් පංචද්වාර වීති ඇතිවන බව ප්‍රකටේ. එතකොට අපි දන්නවා මේ පංචද්වාර වීති ඇතිවීමේ හේතු. චක්ෂුද්වාර වීති අපි ඉගෙන ගත්තා. එතකොට මේ චක්ෂුද්වාර වීති ඇතිවීමේ හේතුව තමයි වර්තමාන රූපාරම්මණයක් චක්ෂුද්වාරයේ හැපීම. චක්ෂුද්වාරයේ හැපීම නිසා ඒ චක්ෂුද්වාර වීති පහළ වෙනවා. එතකොට ඒ හේතුව ප්‍රකටයි. ඊළඟට සෝතද්වාර වීති ඇති වෙන්නේ වර්තමාන ශබ්දයක් සෝතද්වාරයේ හැපීම. ඒ නිසා සෝතද්වාර වීති ඇති වෙනවා. එතකොට හේතුව ඒ වීති ඇතිවීමේ හේතුව බොහොම ප්‍රකටයි. ඒ වගේම තමයි ගානද්වාර වීති. ගානද්වාරේ වර්තමාන ගන්ධයක් හැපීම. ඒ නිසා ගානද්වාර වීති පහළ වෙනවා. එතකොට ඒ වීති පහළ වීමේ හේතුව ප්‍රකටයි. ඊට පස්සේ ජීවහා
ද්වාර වීති. ජීවහා ద్వාරේ වර්තමාන රසයක් හැපීම. ඊළඟට කායද්්වාර වීති. කාය ප්‍රසාදේ වර්තමාන පොට්ටබ්බයක් පොට්ටබ්බාරම්මණයක් හැපීම. එතකොට මේ පංචද්වාර වීති ඇතිවීමේ හේතු බොහොම ප්‍රකටයි. නමුත් මනෝද්වාර වීති ඇතිවීමේ හේතු අප්‍රකටයි. බොහොම අප්‍රකටයි. ඒක පැහැදිලි කරනවා මනෝද්වාර වීති ඇතිවීමේ හේතු අප්‍රකටේ. එබැවින් එය දක්වනු ලැබේ. ඉතින් ඒ නිසා ඒ හේතු දක්වනවා දැන්. එතකොට දැන් පංචද්වාර වීති සම්බන්ධයෙන් අපි සලකනකොට චක්ෂුද්වාර වීති ඇතිවීමේ හේතුව වර්තමාන රූපාරම්මණයේ චක්ෂුද්වාරේ හැපීම. එතකොට එතන එක හේතුවයි තියෙන්නේ. නේද? සෝතද්වාර වීති ගත්තත් එහෙමයි. නමුත් මේ මනෝද්වාර වීති පහළ වෙන්න හේතු බොහෝමයක්ම තියෙනවා. බොහෝ ප්‍රමාණයක් තියෙනවා. මනෝද්වාර වීති පහළ වෙන්න හේතු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ හේතු අතරින් හේතු කිහිපයක් මෙතන දක්වනවා. බලන්න පංචද්වාරයේහි රූපාදී අරමුණු ගැටීමත් මනෝද්වාර වීති ඇතිවීම එක් හේතුවකි. පංචද්වාරයේහි රූපාදී ආරම්මන ගැටීමත් මනෝද්වාර වීති ඇතිවෙන්න එක හේතුවක්. පංචද්වාරය කියලා කියන්නේ චක්ෂුද්වාරේ, සෝතද්වාරේ, ගානද්වාරේ, ජීවද්වාරේ, කායද්වාරේ. මේ ద్వාරවල ඒ රූපාදී අරමුණු ගැටීමත් මේ මනෝද්වාර වීති ඇතිවීමට එක හේතුවක්. ඒක අපි පැහැදිලි කරගන්න ඉස්සරහට. ඊට පස්සේ පංචද්වාරයෙන් ගත් අරමුණු හා සම්බන්ධ බව තව හේතුවක්. ඊළඟට අනුන් කියනු ඇසීම තවත් හේතුවක්. අසන ලද්ද හා සම්බන්ධ බව තවත් හේතුවක්. අනුන් විසින් ප්‍රශ්න ඇසීම. ඊළඟට කල්පනා කිරීම. ඊළඟට ශාරීරික ධාතු කෝපය. ඊට පස්සේ බඩගින්න. ඊළඟට පිපාසය. ඊළඟට නොයෙක් ශාරීරික වේදනා ඇතිවීම. ඊළඟට සතුරන් මුණ ගැසීම. මිතුරන් මුණ ගැසීම. යන මේවා මනෝද්වාර වීති ඇතිවීමේ හේතුන්ගෙන් කොටසකි. මේ කියපු ටිකත් හේතුන්ගෙන් කොටසක් විතරයි. තවත් හේතු තියෙනවා. හේතු බොහෝමයක් තියෙනවා. මේ මනෝද්වාර වීති ඇතිවීමේ හේතු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මුලින්ම පැහැදිලි කරානේ මේ පංචද්වාරයන්හි රූපාදී අරමුණු ගැටීමත් මනෝද්වාර වීති ඇතිවීම එක් හේතුවක් කියලා. ඒක දැන් පැහැදිලි කරනවා මෙතන බලන්න. ගණ්ඨාවකට වරක් ගැසූ කල්හි මහ හඬක් ඇතිවේ. ඉන්පසු ගැසීමක් නැතිව මුලින් ඇති වූ හඬ නිසා ක්‍රමයෙන් සිහින් වෙමින් නාද පරම්පරාවක් ඇතිවේ. දැන් අපි දන්නවා මේ ගණ්ඨාවකට එකපාරක් ගැහුවට පස්සේ මහා හඬක් ඇති වෙනවා. ඊට පස්සේ අය ගහන්නේ නැහැ. නමුත් ක්‍රමයෙන් අඩු වෙමින් යන නාද පරම්පරාවක් ඇති වෙනවා. නාද පරම්පරාවක් ක්‍රමයෙන් අඩු වෙගෙන ගිහිල්ලා අවසන් වෙනවා. ඒතර මේ කාරණාව අපි කවුරුත් දන්නවා. මෙන්න මේ විදිහට චක්ෂු ප්‍රසාදේ වරක් රූපාරම්මණයක් ගැටුණු කල්හි චක්ෂුද්වාර වීතියක් ඇති වී නිරුද්ධ වූ පසුද ඒ රූපාරම්මනේ මනෝද්වාරයට එළඹ සිටීමෙන් සමහර විට සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීති ඇතිවේ. මෙන්න මේ විදිහටම චක්ෂුද්වාරේ රූපාරම්මණයක් ගැටුණට පස්සේ චක්ෂුද්වාර වීතියක් ඇති වෙනවා. චක්ෂුද්වාර වීතියක් ඇති වෙනවා. ඒ ඇති වුණාට පස්සේ ඒ අරමුණම මනෝද්වාරයට ආපాతගත වීමෙන් මනෝද්වාර වීති සිය දහස් ගණනක් පහළ වෙනවා. හරියට අර නාද පරම්පරාව ක්‍රමයෙන් මේ අඩුවමින් යන නාද පරම්පරාව වගේ අර චක්ෂුද්වාරේ
අරමුණ හැපුණා ඊට පස්සේ මේ වීතියත් එක්කම චක්සුද්්වාර වීතියත් එක්කම අරමුණ නිරුද්ධයි. නමුත් ඒ අරමුණ අතීත වශයෙන් ඊට පස්සේ මනෝද්වාරයට ආපාතගත වෙනවා. අන්න ඒ නිසා 100,000 ගණන් මනෝද්වාර වීති පහළ වෙනවා. සාමාන්‍යයෙන් අපිට ඇසට රූපයක් මේ චක්ෂුද්්වාරයේ රූපාරම්මණයක් ගැටිලා ඊට පස්සේ රූපාරම්මණයේ සම්බන්ධයෙන් දැනීමක් මං අස්වාදයේ දැක්කා කියලා මේ දැනීම ඇති වෙන්නේ මෙන්න මේ චක්ෂුද්්වාර වීතියට අනතුරුව මනෝද්වාර වීති ගණනාවක් පහළ වුණාට පස්සේ. ඒ එක චක්ෂුද්්වාර වීතියකින් නෙවෙයි. ඒක ඉදිරියේදීත් පැහැදිලි කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් චක්ෂු ద్వාරේ රූපාරම්මණයක් ගැටුණට පස්සේ එය ගනිමින් චක්ෂුද්්වාර වීතියක් පහළ වෙලා ඊට පස්සේ ඒක නිරුද්ධ වුණාට පස්සේ අර රූපාරම්මණයත් නිරුද්ධ වෙනවා. නමුත් එය අතීත අරමුණක් විදියට මනෝද්වාරයට ආපාතගත වෙනවා. ආපාතගත වෙලා මනෝද්වාර වීති පහළ වෙනවා. මෙන්න මේ මනෝද්වාර වීති වලට තමයි කියන්නේ අනුබන්ධක මනෝද්වාර වීති කියලා. අපි කලින් පැහැදිලි කරේ. එතකොට මේවට කියන්නේ අනුබන්ධක මනෝද්වාර වීති. එතකොට අර චක්ෂුද්්වාරයෙන් ගත්තු අරමුණම මේ අතීත වශයෙන් ගනිමින් චක්ෂුද්්වාර වීතියට පසුව පහළ වෙන වීති මේවා. එහෙම නැත්නම් චක්ෂුද්්වාර වීතියට සම්බන්ධ වීති මේවා. ඒ නිසා මේවට අනුබන්ධක වීති කියලා කියනවා. එතකොට බලන්න අර මොකද්ද චක්ෂුද්්වාරේ අරමුණක් හැපීමත් මනෝද්වාර වීති ඇතිවීමට හේතුවක් කිව්වනේ. මෙන්න මෙතනදී ඒක පැහැදිලි වෙනවා. අර චක්ෂුද්්වාරේ රූපාරම්මණයේ හැපුණු නිසා චක්ෂුද්්වාර වීතියක් හටගත්තා. ඊට පස්සේ ඒ වීතියෙන් පස්සේ ඊළඟට ඒ අරමුණ ගනිමින් මනෝද්වාර වීතිය ඇති වෙනවා. මනෝද්වාර වීතිය ඇති වෙනවා. මෙන්න මේ විදිහටම තමයි සෝතද්්වාරේ ශබ්දාරම්මණයක් හැපුණට පස්සේ. සෝතද්්වාර වීතියක් පහළ වෙලා ඒ වීතියත් එක්කම ශබ්දාරම්මණයත් නිරුද්ධ වෙනවා. නමුත් එය අතීත අරමුණක් විදියට මනෝද්වාරයට ආපාතගත වෙනවා. එතකොට අපි කිව්වා කලින් මේ මනෝද්වාරයට කියන්නේ අනුබන්ධක මනෝද්වාරය කියලා. අන්න ඒ ආපාතගත වීම නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. එතකොට මේ වීති වශයෙන් පහළ වෙන්නේ අර සප්ත දසාංශක නොවන වීති. අන්න ඒවට කියනවා අනුබන්ධක මනෝද්වාර වීති කියලා. ওই විදිහටම තමයි නාසික නැත්නම් ගානද්්වාරයට ගන්ධාරම්මණයක් හැපීමේදී ගානද්්වාර වීතියක් පහළ වෙලා ඊට පස්සේ ඒ වීතියෙන් ගත්තු අරමුණ අතීත වශයෙන් මනෝද්වාරයට ආපාතගත වෙනවා. ඊට පස්සේ මනෝද්වාරික වීති පහළ වෙනවා. ඒවටත් කියන්නේ අනුබන්ධක මනෝද්වාර වීති කියලා. ඊළඟට ජීවහාද්වාරයට රසාරම්මණයක් හැපීමෙන් ජීවහාද්වාර වීතියක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ අරමුණම අතීත වශයෙන් ගනිමින් මනෝද්වාර වීති පහළ වෙනවා. ඒවටත් කියන්නේ අනුබන්ධක මනෝද්වාර වීති. ඒ වගේම තමයි කායද්්වාරයට පොට්ටබ්බාරම්මණයක් හැපීම නිසා කායද්්වාර වීතියක් පහළ වෙනවා. ඒ වීතිය නිරුද්ධ වෙනකොට පොට්ටබ්බාරම්මණයත් නිරුද්ධ වෙනවා. නමුත් එය අතීත ආරම්මණයක් විදිහට මනෝද්වාරයට ආපාතගත වෙනවා ඊට පස්සේ. ඒ නිසා පහළ වෙනවා මනෝද්වාර වීති. අන්න ඒවටත් අනුබන්ධක මනෝද්වාර වීති කියනවා. එතකොට මේ පංචද්වාර වීති රූපාදී අරමුණු පහළ වීම ద్వාරයේ හැපීම නිසා පංචද්වාර වීති ඇති වෙනවා. එක වීතිය බැගින් ඊට පස්සේ ඒ අරමුණම අතීත වශයෙන් ගනිමින් මනෝද්වාර වීති පහළ වෙනවා. ඒවට කියනවා
පංචද්වාර අනුබන්ධක මනෝද්වාර වීති. නැත්නම් අනුබන්ධක මනෝද්වාර වීති කියලා. එතකොට බලන්න දැන් මේ අනුබන්ධක මනෝද්වාර වීති කියලා කියන්නේ මනෝද්වාර වීති කොටසක්. මේ මනෝද්වාර වීති පහළ වෙන්න හේතු වුණේ මොකක්ද? අර පංචද්වාරයේ අරමුණක් හැපීම. ඒ හැපුණු නිසා මුලින්ම පංචද්වාර වීතියක් පහළ වෙනවා. නමුත් ඊට පස්සේ මේ මනෝද්වාර වීති වලට අරමුණ වෙන්නේ අර පංචද්වාරයේ හැපුණු අරමුණම අතීත වශයෙන්. එතකොට ඒ නිසා තමයි පැහැදිලි කරන්නේ රූපාදී අරමුණු පංචද්වාරයේ හැපීමත් මනෝද්වාර වීති පහළ වීමට එක් හේතුවක් කියලා. එතකොට ඒක හේතුව වෙන්නේ මේ අනුබන්ධක මනෝද්වාර වීති පහළ වෙන්න. අනුබන්ධක මනෝද්වාර වීති පහළ වෙන්න. හොඳයි. එතකොට මේ අනුබන්ධක මනෝද්වාර වීති 100,000 ගණන් පහළ වෙන්න පුළුවන් කියනවා. එක රූපාරම්මණයක් චක්ෂුද්වාරේ හැපුණාට පස්සේ චක්ෂුද්වාර වීතියක් පහළ වුණාට පස්සේ ඊළඟට අනුබන්ධක මනෝද්වාර වීති 100,000 ගණනක් පහළ වෙන්න පුළුවන් කියනවා. හොඳයි. එතකොට දැන් මේ විසුන් සිද්ධ මනෝද්වාර වීති. විසුන් සිද්ධ මනෝද්වාර වීති කියලා කියන්නේ මේ පංචද්වාර වීතීන්ට පසුව ඒ නිරුද්ධ වෙනවත් එක්කම පහළ වෙන වීති නෙවෙයි. පංචද්වාරයෙන් ගත්තු අරමුණ අතීත වශයෙන් ගනිමින් ඒ මොහොතේ ඊට පසුව පහළ වෙන වීති නෙවෙයි. පංචද්වාරයේ හා සම්බන්ධයක් නැතුව හුදෙක් ඍජුවම මනෝද්වාරයට යම් අරමුණු ආපాతගත වෙනවා. අන්න ඒ මනෝද්වාරයට අපි කියව විසුන් සිද්ධ මනෝද්වාරය කියලා. ඒ නිසා පහළ වෙන චිත්ත වීති විසුන් සිද්ධ මනෝද්වාර වීති. එතකොට මේ විසුන් සිද්ධ මනෝද්වාර වීති පහළ වෙන්නත් මේ හේතු දක්වනවා. එන අතීතයේ රූප දැකීම, ඊට පස්සේ අතීතයේ ශබ්ද ඇසීම, ඊට පස්සේ අතීතයේ ගන්ධයන් ආග්‍රහණය කිරීම, අතීතයේ රසයන් විඳීම, අතීතයේ පොට්ටබ්බයන් මේ කායද්්වාරයේ හැපීම. මේ මොහොතේ නෙවෙයි මීට කලින් චක්ෂුද්වාරයට රූපාරම්මන චක්ෂුද්වාරයේ රූපාරම්මන හැපීම. කියන්නේ අපි දැකීම කියන්නේ. ඉතින් ඊට පස්සේ සෝතද්වාරයට ශබ්දාරම්මණයක් හැපීම. මෙන්න මේවා හේතු වෙනවා විසුන් සිද්ධ මනෝද්වාර වීති පහළ වෙන්න. ඒකෙදි පැහැදිලි කරනවා දැන් අපි අතීතයේ දකින්න රූපයක්. එතකොට ඒ දැකපු රූපය වර්තමානයේදී මේ විසුන් සිද්ධ මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. ඒ නිසා විසුන් සිද්ධ මනෝද්වාර වීති පහළ වෙන්න පුළුවන්. සමහරලාට හිතලා බලන්න අතීතයේ දැකපු දෙයක් එකපාරටම මේ මනෝද්වාරයට ආපాతගත වෙනවා. එතකොට අන්න අර අතීතයේ දැකීමක් නිසා. එතකොට මේක මේ ජීවිතයේ අතීතේ නෙවෙයි සමහරලාට පෙර භවයේ දැකපු දෙයක් මනෝද්වාරයට විසුන් සිද්ධ මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන් කියනවා. භව කීපයකට එහා දෙයක් මනෝද්වාරයට පැමිණෙන්න පුළුවන් කියනවා. එතකොට ශබ්දත් මෙහෙමයි මේ විදිහමයි. අතීතයේ අපි අහපු ශබ්ද මේ ශබ්ද මේ විදිහටම මේ වර්තමානයේ මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. ඒ වගේම අතීතයේ අපි ආග්‍රහණය කරපු ගන්ධයන් ඒ ගන්ධයන් මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. ඒ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. අතීතයේ අපි විඳපු රසයන් ඒ ස්වરૂපයෙන් මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්.
ඒ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. ඊළඟට අතීතයේ අපි විඳපු මේ ස්පර්ශයන් නැත්නම් පොට්ටබ්බාරම්මන ඒවා මේ වර්තමානයේ මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. ඒ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. විශේෂයෙන් විසුණු සිද්ධ මනෝද්වාර වීති පහළ වෙනවා. එතකොට ඒ අරමුණු මේ භවයේ නොවෙන්න පුළුවන්, පෙර භවයක වෙන්න පුළුවන්. නමුත් මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. ඊට පස්සේ මේ පංචද්වාරයෙන් ගත් අරමුණු වලට සම්බන්ධ බව. මේ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. මේ විසංසිද්ධ මනෝද්වාර වීති. දැන් අපි කලින් දකින අතීතයේ යම් රූපයක් අපි ගහක් දකිනවා. ඒ නිසා ඒ චක්ෂුද්වාර වීති ආදී පහළ වෙලා ඊට පස්සේ අනුබන්ධක මනෝද්වාර වීතිත් පහළ වුණා. නමුත් දැන් අපිට ඒ ගහට සමාන ඒ වර්ගෙ නෙවෙයි වෙන ගහක් කියන මේ අරමුණක් මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. අන්න අර දැකපු දෙයට සම්බන්ධ අරමුණක්. ඒ හා සමාන අරමුණක්. මේ දැකපු දැන් අරමුණු වෙන අරමුණ කලින් දැක්කේ නැහැ. හැබැයි ගහක් දැක්කනේ. ඒකට අපි හිතමුකෝ කොස් ගහක් දැකපු කෙනාට සමහර ලාවට කලින් දැක්කා. දැන් වෙනත් ගහක් පොල් ගහක් මනෝද්වාරයට අරමුණු වෙන්න පුළුවන්. එතකොට ඒ අරමුණු වෙන්නේ අර කලින් දැකපු අරමුණට සම්බන්ධ දෙයක් නෙමේක. ඒකත් ගහක් මේකත් ගහක්. අන්න ඒ ස්වરૂපයෙන් මනෝද්වාරයට අරමුණු ආපాతගත වෙනවා. ඒ නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. ඒකට එහෙම නැත්නම් අපි කලින් බුද්ධ රූපයක් දැක්කා. ඊළඟට අපි අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන අනුමාන කරනවා. එතකොට අපිට මනෝද්වාරයට මේ බුද්ධ රූපයක් ආපాతගත වෙනවා. අර දැකපු රූපය නෙවෙයි ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට. එතකොට අන්නේ කලින් දැකපු දේ හා සම්බන්ධ රූප මනෝද්වාරයට මේ අරමුණු මනෝද්වාරයට ආපాతගත වෙලා මනෝද්වාර වීති පහළ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කලින් මේ අහපු දෙයකට මේ සම්බන්ධ අරමුණු. දැන් අපි කලින් යම් සත්තුන්ගේ ශබ්ද අහලා තියෙනවා. දැන් අපි කල්පනා කරනවා මෙහෙම සතෙක් ඉන්නවා මේ සතාගේ ශබ්දය කියලා. ඒකට ඒ විදිහට හිතනකොට ඔන්න අර ශබ්දෙම නෙවෙයි ඊට වෙනස් ශබ්දයක් මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. ඒකට අර අරමුණු වලට සම්බන්ධ අරමුණු ආපాతගත වෙන හැටි. එතකොට Tamanට ප්‍රායෝගිකව ජීවිතයේ විදිහ අත්දැකීම් තියෙනවා. ඒ වගේම තමයි ගන්ධයන්. අතීතයේ යම් ගන්ධයන් ආග්‍රහණය කරා. එතකොට දැන් වර්තමානයේ අලුත් දෙයක් ඇවිල්ලා තියෙනවා. අපි ඒ ගන්ධය ගැන හිතනකොට ඒ දේ තියෙන ගන්ධය ගැන හිතනකොට සමහරලාට අර අතීතය ආග්‍රහණය කරපු ගන්ධයම නෙවෙයි ටිකක් වෙනස් විදියට ගන්ධයක් මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. රසයත් ওই විදිහමයි. ඊට පස්සේ පොට්ටබ්බාරම්මනත් ওই විදිහටම මේ අතීතේ පොට්ටබ්බාරම්මණයකට සම්බන්ධ මේ පොට්ටබ්බාරම්මන මනෝද්වාරයට ඍජුවම ආපాతගත වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. ඊට පස්සේ පැහැදිලි කරනු අනුන් කියනු ඇසීම අසන ලද්දහා සම්බන්ධ බව. දැන් අනිත් අය කියන දේවල් තුලින් දැන් අනික් කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි මේ විදියට උන්වහන්සේ ධර්මයේ දේශනා කළා කියලා මේ විදියට කියනකොට මේ ඒ කියන වෙලාවේදී අපිට සෝතද්වාර වීති පහළ වෙනවා.
ඒත් එක්කම අනුබන්ධක මනෝද්වාර වීති පහළ වෙනවා. නමුත් පසුව අපිට අර කියපු දේ නිසා බුදුරජාණන් වහන්සේගේ රූපයක් මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. අර කියපු දේ නිසා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ස්වરૂපයක් මේ ශබ්දයක් ආපాతගත වෙන්න පුළුවන් මනෝද්වාරයට. ওই විදිහට අර අනිත්‍යයි කියන දේ නිසා කියපු දේවල් නිසා පසු කාලීනව මනෝද්වාරයට අරමුණු ආපాతගත වෙනවා. එතකොට මේ දැන් සමහරු කියනවා යම් ගන්ධයක් ගැන. එතකොට පසු කාලීනව අපිට අන්න අර විදිහේ ගන්ධයක් මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. يعني ගන්ධ ආරම්මණයක්. ඊළඟට යම් රසයක් ගැන කියනවා. ඊට පස්සේ යම් සැප පහසු ස්පර්ශයක් ගැන කියනවා. එතකොට පසුව අපිට ඔන්න නිකන් ඉන්න අවස්ථාවලදී අර අරමුණු කියපු අරමුණු මනෝද්වාරයට ආපాతගත වෙනවා. එතකොට මනෝද්වාර වීති පහළ වෙනවා. එහෙමත් නැත්නම් අර කියපු ඒ වෙන කෙනෙක් කියපු දෙයට සම්බන්ධ තව දේවල්. දැන් කෙනෙක් සැප පහසු යම් දෙයක නැත්නම් අපි හිතමුකෝ පුටුවක ඒ සැප පහසු ස්පර්ශයක් ගැන කියනවා. නමුත් අපිට පසු කාලීනව මනෝද්වාරයට ඊට වඩා සැප පහසු දෙයක මේ ස්පර්ශයක් සම්බන්ධයෙන් අරමුණු මනෝද්වාරයට ආපాతගත වෙනවා. අන්න අර කියපු දෙයට සම්බන්ධ දේවල්. මේ විදිහටත් මනෝද්වාර වීති පහළ වෙන්න පුළුවන්. ඊළඟට මෙතනදී පොතේ පැහැදිලි කරන්නේ එකයි. අසවල් තැන මෙබඳු දෙයක් තියෙනවා, අසවලා මෙබඳු දෙයක් කළා, අසවල් රටේ අසවල් තැන මෙබඳු දෙයක් සිදු වුණාය යනාදීන් අනුන් කියන දේ ඇසීමෙන් අපමණ මනෝද්වාර වීති ඇති වේ. අන්න අර කියන දේවල් නිසා ඒ වෙලාවේදී මේ සෝතද්වාර වීති පහළ වෙලා ඊට පස්සේ අනුබන්ධක මනෝද්වාර වීතිත් පහළ වෙනවා. ඊට පසුව විසුන්සිද්ධ මනෝද්වාර වීතිත් පහළ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පොතපත කියවීම නිසාද එසේම අපමණ මනෝද්වාර වීති ඇති වේ. දැන් පොත්පත් කියවනකොට බලන්න. පොත්පත් කියවනකොට අපි දකින්නේ එකේ මේ ඒ වර්ණ රූපය විතරයි පොතේ. නේද? ඒකට ඒ නිසා චක්ෂුද්වාර වීති පහළ වෙනවා. ඒත් එක්ක මේ රූපේම ගනිමින් අනුබන්ධක මනෝද්වාර වීතිත් පහළ වෙනවා. නමුත් ඊට පස්සේ විසුන්සිද්ධ මනෝද්වාර වීති ඒ පොතේ තිබුණු කරුණු පසුව මනෝද්වාරයට ආපాతගත වෙනවා. ඒ කරුණුවට සම්බන්ධ තව කරුණු මනෝද්වාරයට ආපాతගත වෙනවා. එතකොට මනෝද්වාර වීති බොහෝ ප්‍රමාණයක් පහළ වෙනවා. ඊට පස්සේ අනුන්ගෙන් ඇසීමෙන් පොතපත කියවීමෙන් දත් කරුණු හා සම්බන්ධකම ඇති තවත් බොහෝ කරුණු මනෝද්වාරයට යොමුවීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවේ. ඒක අපි කලින් පැහැදිලි කරා. ඊට පස්සේ අනුන් විසින් ප්‍රශ්න ඇසීම නිසා ඒ ප්‍රශ්න හා සම්බන්ධ බොහෝ කරුණු මනෝද්වාරයට යොමුවීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවේ. අනුන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න ඇසීම නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. එතකොට මේ ප්‍රශ්න ඇහුවට පස්සේ ඔන්න බලන්න පසු වේලාවකදී අහපු ප්‍රශ්න මනෝද්වාරයට ආපాతගත වෙනවා. අරමුණු හැටියට. එහෙම නැත්නම් මේ ප්‍රශ්න වලට සම්බන්ධ තව දේවල් මනෝද්වාරයට ආපాతගත වෙන අරමුණු හැටියට. ඒ නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. ඊට පස්සේ කල්පනා කිරීම. කල්පනා කරනවා. එතන මේ කල්පනා කිරීම තුලත්
මනෝද්වාර වීති බොහෝ ප්‍රමාණයක් ඇති වෙනවා. යම් කරුණක් අරගෙන ඒ සහ ඒ ගැන කල්පනා කරනවා. එතකොට මේ ශුද්ධ විසුන්සිද්ධ මනෝද්වාර වීති බොහෝ ප්‍රමාණයක් පහළ වෙනවා. එතකොට කල්පනා කිරීම කියලා කියන්නේ නොදත් කරුණු වෙත තමාගේ හිත යොමු කිරීම. නොදත් කරුණු වෙත තමාගේ සිත යොමු කිරීම තමයි කල්පනා කිරීම කියන්නේ. ඒ නිසා බොහෝ මනෝද්වාර වීති පහළ වෙනවා. ඊට පස්සේ පැහැදිලි කරනවා ධාතු කෝපාදිය නිසාද නොයෙක් විට බොහෝ මනෝද්වාර වීති ඇතිවන බව තේරුම් ගත යුතුය. ධාතු කිපීම. ශරීරයේ ධාතු වාත පිත්ත සෙම් මේවා කිපෙනවා. එතකොට මේ කිපීම නිසා මේ මනෝද්වාර වීති ඇති වෙනවා. එතකොට දැන් අපි කලින් ඉගෙන ගත්තා කලින් වැඩසටහනකදී මේ ධාතු කිපීම නිසා මේ හීන පේනවා කියලා. ධාතු කිපීම නිසා හීන පේනවා. අන්න ඒ අවස්ථාවේදීත් වෙන්නේ මනෝද්වාර වීති පහළවීම. ඒ කියන්නේ මනෝද්වාරයට අර ධාතු කිපීම නිසා යම් අරමුණු ආපాతගත වෙනවා. විසුන්සිද්ධ මනෝද්වාරයට අරමුණු ආපాతගත වෙනවා. ඒ කයේ ඇතිවෙන කයේ ධාතු කිපීම නිසා ඒ බලපෑම නිසා අන්න මනෝද්වාරයට අරමුණු ආපాతගත වෙනවා. ආපాతගත වෙනවා. එතකොට ඒක මේ අර සිහින දකින්න වෙලාවේදී ආපాతගත වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහරවිට ඊට සිහින දකින්න වෙලාවෙ නෙවෙයි සාමාන්‍ය ප්‍රකෘති අවස්ථාවලදී ධාතු කිපීම නිසා පසුව එක එක මේ අරමුණු මනෝද්වාරයට ආපాతගත වෙනවා. ඊට පස්සේ කායික වේදනා වෙන වෙන වේදනා ඇතිවීම නිසා ඊට පස්සේ මේ බඩගින්න නිසා බඩගින්න නිසා බලන්න සමහරලාට මනෝද්වාර වීති ඇති වෙනවා. කොහොමද? දැන් සිතුවිලි පහළ වෙනවා, අරමුණු එනවා. මගේ කය දැන් අප්‍රාණික වෙයිද? නැත්නම් සුදුමැලි වෙයිද? වෙන රෝගයක් හැදෙයිද? මෙහෙම ලේවලට ප්‍රශ්න එයිද? ඔය විදිහ අරමුණු එනවා. ඇයි මේ එන්නේ? අර කුසගින්න නිසා. ඊට පස්සේ පිපාසාව නිසා. පිපාසයෙන් ඉන්නකොට අරමුණු එනවා මනෝද්වාරයට. අසවලාට පිපාසයෙන් ඉඳලා මෙහෙම වෙලා තියෙනවා. අසවලාට මෙහෙම වෙලා තියෙනවා. මට මෙහෙම වෙයිද? ඔය විදිහ අරමුණු එනවා. එන්නේ පිපාසය නිසා. ඊළඟට සතුරන් මුණ ගැහිම. සතුරු මුණ ගැහෙනවා. එතකොට සතුරු මුණ ගැහෙන වෙලාවේදී අපි දකිනකොට සතුර ඒ වෙලාවේ චක්ෂුද්වාර වීති පහළ වෙනවා. ඊට පස්සේ අනුබන්ධක මනෝද්වාර වීති පහළ වෙනවා ඒ අරමුණම ගනිමින්. දැන් පසු අවස්ථාවලදී අන්නර මේ සතුරව මනෝද්වාරයට අරමුණක් හැටියට ආපాతගත වෙනවා. එහෙම නැත්නම් මේ ඔහු සම්බන්ධයෙන් එක එක සිතුවිලි එනවා. අරමුණු එනවා. අසවලා දැක්කා මට මෙහෙම කියන්න තිබුණා මෙහෙම කරන්න තිබුණා. ওই විදිහට අරමුණු එනවා මනෝද්වාරයට. ඒ නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. ඊළඟට මිතුරන් මුණ ගැහිීමේදීත් ওই ක්‍රමෙමයි. පසුව මිතුරන් මුණ ගැහිලා පසුව ඒ මිතුරා කියන මේ රූපය මනෝද්වාරයට ආපాతගත වෙන්න පුළුවන්. ඒ නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. ඔහු සම්බන්ධ සිතුවිලි මනෝද්වාරයට ආපాతගත වෙනවා අරමුණු හැටියට. ඒ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. ඊට පස්සේ දැන් තවත් හේතු තමයි ඔය දෙවියන් විසින් අරමුණු දීම.
අපි ඒ කාරණාවත් කලින් ඉගෙන ගත්තා. දේවතෝපසංහාර වශයෙන් මේ හීන දකිනකොට හීන දැකීම් සිද්ධ වෙනවා දෙවියන් විසින් අරමුණු දීම් වශයෙන් කියලා. එතකොට අන්න මනෝද්වාරයට මේ දෙවියන් විසින් අරමුණු දෙනවා. ඒ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. හීන දැකීම් වශයෙන් පහළ වෙන්නේත් මනෝද්වාර වීති. ඒ වෙලාවේදී විසුන් සිද්ධ මනෝද්වාර වීති පහළ වෙනවා. ඒ වගේම පැහැදිලි කරනවා භූතයන් විසින්ද සමහර විට මිනිසුන්ගේ සිත්වලට නොයෙක් අරමුණු දෙනු ලැබේ. එතන භූතයන් කියන්නේ අමනුෂ්‍යයන්. අමනුෂ්‍යයන් විසිනුත් මිනිසුන්ගේ සිත්වලට සාමාන්‍ය අවස්ථාවලදී අරමුණු දෙනවා කියන්නේ. ඒ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. මනෝද්වාර වීති පහළ වෙනවා. දැන් අපි සමහර වෙලාවට දැන් ආචාර්යයන් වහන්සේලා පැහැදිලි කරනවා ඔය සමහරු මන්ත්‍ර වලින් යම් යම් දේවල් කරනවා. සමහර වෙලාවට වශී ගුරුකම් කරනවා. මෙන්න මේවා තුලිනුත් මේ මනෝද්වාරයට අරමුණු දෙන්න පුළුවන් කියලා. ඒ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා කියලා. මොකද සමහරු කරන යම් ගුරුකම් නිසා මන්ත්‍ර නිසා සමහරුන්ට මානසිකව කියන්නේ පිස්සු හැදෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මනෝද්වාරයට අරමුණු දීලා තියෙනවා. අරමුණු දෙනවා. මෙන්න මේ නිසාත් මේ මනෝද්වාර වීති පහළ වෙනවා කියලා ආචාර්යයන් වහන්සේලා පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ඊළඟට මේ නානා කම්ම වශයෙන් කර්මයන්ගේ නානා කම්ම බලයෙන් කර්ම මනෝද්වාරයට අරමුණු ආපාතගත වෙනවා කියලා කියනවා. කර්ම බලයෙන් කුසල් කර්ම බලයෙන් වේවා අකුසල් කර්ම බලයෙන් වේවා මනෝද්වාරයට අරමුණු පැමිණෙනවා. ඒ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. තොර දැන් කුසල් කර්ම බලයෙන් සමහරලාට හොඳ අරමුණු මනෝද්වාරයට ආපාතගත වෙනවා. කැමැති අරමුණු. ඒ නිසා මනෝද්වාර වීති විසුන් සිද්ධ මනෝද්වාර වීති පහළ වෙනවා. ඊළඟට අකුසල් කර්ම බලයෙන් අකමැති අරමුණු අයහපත් අරමුණුත් මනෝද්වාරයට ආපාතගත වෙන්න පුළුවන්. ඒ නිසාත් මනෝද්වාර වීති පහළ වෙනවා. දැන් සමහරලාට භයානක අරමුණු මේ අරමුණු මනෝද්වාරයට කර්ම බලයෙන් ආපාතගත වෙන්න පුළුවන්. එතකොට දැන් සමහරලාට අරමුණට ගැටීම නිසාත් අයහපත් අරමුණක් පහළ වෙලා ඒකට ගැටීම් වශයෙන් උත් නැවත නැවත ඒ අරමුණ මනෝද්වාරයට ආපාතගත වෙන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී කර්ම බලයෙන්ම නැවත නැවත අරමුණ මනෝද්වාරයට ආපාතගත වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ මනෝද්වාර වීති බොහෝ කාලයක් පහළ වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට කර්ම බලයෙන් යම් සිතුවිලි මනෝද්වාරයට ආපාතගත වෙන්නත් පුළුවන්. සමහරුන්ට ක්‍රියානතුරක් වෙන්න තියෙනවා. එතකොට යම් තැනකට ගියාට පස්සේ තමයි ඒක වෙන්නේ. ඒ කෙනාට අදහස් අරමුණු පහළ වෙනවා එතෙන්ට යන්න ඕනි කියලා. එතෙන්ට යන්න ඕනි කියලා අදහස් පහළ වෙනවා. අන්න ඒ වගේ අවස්ථා කර්ම බලයෙන් ඒ අරමුණු මනෝද්වාරයට ආපත්තගත වීම වෙන්න පුළුවන්. එතකොට ඊට අනුරූපීව ගියාට පස්සේ අනතුරු වෙනවා. ඊට පස්සේ සමහරුන්ට තියෙනවා කුසල බලයෙන් කුසල කර්ම බලයෙන් ඔය විදියට සිතුවිලි මනෝද්වාරයට ආපත්තගත වෙනවා. ගමනක් යන්න යනවා
එතකොට මේ ගමනේදී අනතුරක් වෙනවා. ඒකට කෙනෙකුට අනතුරට මුහුණ දෙන්න අනතුරට ලක් වෙන්න අවස්ථාව නැහැ. එහෙම කර්මයක් නැහැ. ඒකට එයාට මනෝද්වාරයට අරමුණු වෙනවා අද යන්න අවශ්‍ය නැහැ. මේ ගමනේ යන්න අවශ්‍ය නැහැ කියලා අරමුණු වෙනවා. ඒ නිසා නවතිනවා. ඒවත් කර්ම බලයෙන් සිද්ධ වෙන්න පුළුවන්. එන්න මේ විදිහට කර්ම බලයෙන් කුසල අකුසල කර්ම බලයෙන්ොත් මනෝද්වාරයට අරමුණු ආපాతගත වෙනවා කියලා පැහැදිලි කරනවා. එතකොට ඒ අරමුණු අපි කර්ම විපාක කියලා නෙවෙයි සලකන්නේ. කර්ම බලයෙන් පැමිණෙන අරමුණු. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය අභිඥා සිත්වල බලයෙන්ොත් මනෝද්වාරයට අරමුණු ආපాతගත වෙනවා. අභිඥා සිත්වල බලයෙන් කියන්නේ දැන් పూర్වේ නිවාසානුස්මති ඥානෙ උපදවගත්තු කෙනෙකුට එයා අතීතේ බලනවා. මේ බලනකොට ඒ ඥානෙ පහළ වෙනවා. ඒ ඥානෙ බලයෙන් ඒකට අතීතේ ඒ කෙනා හිටපු තැන් නම් ගෝත් ඒ වගේ දේවල් ගත්තු ආහාර මේවා අරමුණු වෙනවා මනෝද්වාරයට. අන්න බලන්න අභිඥා සිත්වල බලයෙන්. එතකොට අතීත අරමුණු ආපాతගත වෙනවා. ඊළඟට පරචිත්ත විඥාන ඥාණයෙන් අනිත් අයගේ හිත් බලනකොට ඒ හිත් අරමුණු වෙනවා. අන්න මනෝද්වාරයට ඒ අරමුණු ආපాతගත වෙන හැටි. ඊට පස්සේ දිව්‍ය සෝත ඥාණයෙන් දුර තියෙන ශබ්දයන් අහනවා. එතකොට ඒ ශබ්දයන් ආපాతගත වෙන්නේ කනට නෙවෙයි වෙලාවේදී. මනෝද්වාරයට. අන්න මනෝද්වාරයට අරමුණු ආපాతගත වෙනවා. ඒ නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. ඊට පස්සේ දිබ්බ චක්ෂුර විඥාණයෙන් දුර තියෙන රූප බලනවා. ඈත තියෙන රූප ඒව අරමුණු වෙනවා. ඒ මොහොතේදී තියෙන ඒවා අරමුණු වෙනවා. ඒකට ඒ නිසා මේ මනෝද්වාර වීති පහළ වෙනවා. මනෝද්වාරයට අරමුණු ආපాతගත වෙන හැටි. ඊළඟට විශේෂයෙන්ම ඔය මෛත්‍රී සමාධි බලයෙන් මෛත්‍රී සමාධි බලය නිසා බලයෙන්ුත් මේ මනෝද්වාරයට අරමුණු යොමු කරන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. මෛත්‍රී සමාධි බලය. ඒ සම්බන්ධයෙන් අපේ විනය පිටකේන කතාවක් තියෙනවා. මෛත්‍රී සමාධි බලයෙන් තවත් කෙනෙකුගේ මනෝද්වාරයට අරමුණු යොමු කරන්න පුළුවන්. එතකොට මේ විනය පිටකේ ඔය දේසජ්ජක්ඛන්ධකේ තියෙනවා රෝජ මල්ල වත්තු කියලා කතාවක්. මල්ල රජ කුමාරයෙක් හිටියා රෝජ කියලා. අන්නේ ඔහුගේ කතාව. එතකොට මේ කතාවේදී පැහැදිලි කරනවා මේ කාලෙදී බුදුරජාණන් වහන්සේ ඔය ආපාන කියන ප්‍රදේශයේ ඉඳලා කුසිනාරාවට ආනන්ද ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේලා 259ක් එක්ක වැඩම කරනවා. ඒ වැඩම කරනකොට කුසිනාරාවේ මල්ල රජදරුවෝ ඒ පිරිස ප්‍රධානීන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වඩිනවා කියලා. එතකොට මේ රජදරුවන් කතිකාවතක් ඇති කරගත්තා. මේ පිරිස. මොකක්ද? හැම කෙනාම යන්න ඕනි බුදුරජාණන් වහන්සේ පිළිගන්න පෙරමගට. හැම කෙනාම යන්න ඕනි. නොගියොත් කවුරු හරි කහවණු 500ක් දඩයක්. කහවණු 500ක දඩයක් ගෙවන්න ඕනි. එතකොට මේ මල්ල රජ මේ ගෙදර ප්‍රධානීන් මේ විදිහට කතිකාවතක් ඇති කරගත්ත අනිත් අයත් එකතු කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 259ක් එක්ක දැන් ඉතින් වැඩම කරනවා කුසිනාරාවට. මේ වඩිනකොට
අර කුසිනාරාවේ හිටපු මේ රජවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඉදිරියට ඇවිල්ලා පිළිගන්නවා. මේ අතරේ හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ ගිහි කාලේ මිත්‍ර රජකුමාරයෙක්. එයාගේ නම රෝජ. රෝජ. මල්ල රජකුමාර. මේ රෝජ රජකුමාරයාත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. පෙරමගට ආවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට හරි සතුටක් ඇති වුණා. මගේ මිත්‍රයා අද බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහොම මේ ඉදිරියට ඇවිල්ලා පිළිගත්තනේ. එදා නම් ওই විදිහේ කෙනෙක් නෙවෙයි. බොහොම සතුටක් ඇති වුණා. ඉතින් පසුව මේ රෝජ රජකුමාරයා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ වන්දනා කරලා වාඩි වුණා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ මට අද හරිම සතුටක් ඔබතුමා ගැන. ඒත් බුදුරජාණන් වහන්සේගේ පෙරමගට ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා උන්වහන්සේ පිළිගත්තනේ. හරි සතුටක්. ඒ වෙලාවේදී මේ රෝජ රජකුමාරයා කියනවා මං ඉතින් ඔය පිළිගත්තේ මේ බුද්ධ ධම්ම සංඝ රත්නයට තියෙන ගරුත්වයට නෙවෙයි. අර මේ කතිකාවතක් ඇති වුණා මේ එහෙම පිළිගත්තේ නැත්නම් ඉදිරියට ගියේ නැත්නම් කහවණු 500ක් දඩයි කියලා. ඒ නිසයි මම ඔය ගියේ කියලා කිව්වා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට හරි දුකක් ඇති වුණා. හරි දුකක් ඇති වෙලා ඉතින් කතා බහ කරලා ඉතින් රෝජව පිටත් කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආනන්ද ස්වාමීන් වහන්සේ එනවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ මගේ මිත්‍රයා රෝජ. ඉතින් මේ බොහොම ප්‍රකට කෙනෙක්, ප්‍රකට මිනිසෙක්, රජකුමාරයෙක්. ඒ වගේම හොඳ නුවණක් තියෙන කෙනෙක්. ප්‍රසිද්ධ කෙනෙක්. ඉතින් මේ බන්දෙක් මේ බුද්ධ ශාසනයට පැහැදුනොත් නම් හරි වටිනවා. ශාසනික පැවැත්මටත් හරි වටිනවා. ඒ නිසා ස්වාමීනි මේ පුළුවන් නම් මේ රෝජව බුද්ධ ශාසනය පහදවලා දෙන්නකෝ කියලා. බුද්ධ ශාසනය කෙරෙහි ඔහුගේ පැහැදීම ඇති කරලා දෙන්න කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ කියන ආනන්දේ ඉතින් ඒක එච්චර අපහසු කාර්යයක් නෙවෙයි. ඊට පස්සේ ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කතා කරලා කාරණාව කියලා මේ වඩින බුදුරජාණන් වහන්සේ මතක් කරා මම ඔහුව පහදවන්නම් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනම වැඩ ඉඳගෙන මේ රෝජව අරමුණු කරලා රෝජට මෛත්‍රිය පතුරවනවා. මෛත්‍රිය පතුරවලා උන්වහන්සේ කුටියට වැඩම කළා. ඊට පස්සේ මෙන්න මේ මෛත්‍රිය රෝජට දැනෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය. මනෝද්වාරයට මේක ආපాతගත වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා හරියට කුඩා වසු පැටියෙක් තමන්ගේ අම්මා වෙන එළදෙන හොයාගෙන දුවන්නේ කොහොමද යන්නේ කොහොමද ඒ විදිහට මේ රෝජ බුදුරජාණන් වහන්සේ හොයාගෙන විහාරයෙන් විහාරයට යනවලු. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ? උන්වහන්සේව මට දකින්න ඕනි. උන්වහන්සේට කතා කරන්න ඕනි. කොහෙද ඉන්නේ කියලා කියන්නේ. මේ විදිහට පුදුම හදිස්සියකින් ඒ විහාරයක් ගානේ යනවලු. ඒ ගිහිල්ලා අවසානයේ වික්ෂුන් වහන්සේලා කියනවා අන්න අසවල් තැන ඉන්නේ කියලා. එතෙන්ද යනවා ඉක්මනට යනවා. ඒ ගිහිල්ලා වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ සියල්ලම දන්නවා. ඉතින් උන්වහන්සේ ඒ වෙලාවේදී අර පුණ්‍ය ශක්තිය හිම බලලා බණ කියනවා. දානිය ගැන, සීලය ගැන, ස්වර්ගය ගැන, කාමයන්ගේ ආදීනව ගැන, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස ගැන මෙහෙම බණ කියනවා. මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට රෝජ සෝවාන් වෙනවා. ඊට පස්සේ ආරාධනා කරනවා ස්වාමීනි අද පටන් ඔබ වහන්සේ
මගේම සිව්පස්සේ පමණක් ගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝජේනි ඔබ වගේ ওই தත්ත්වයට පත් වුණු තව බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට ඒ පිරිසත් ඔහම කිව්වොත් ඒ නිසා මම ඒ පිරිසේ ඒ අයගේ සිව්පස්සයත් ගන්නම් ඔබගේ සිව්පස්සයත් ගන්නම්. ඔය විදිහට කියනවා. ඉතින් මෙන්න මේ කතාවේදී මේ රෝජ කියන මල්ල රජකුමාරයා බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනවා. අර පසු පැටියෙක් අම්මා හොයාගෙන දුවනවා වගේ. ඒ අර මෛත්‍රී සිත මෛත්‍රී සමාධි බලය රෝජට බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පතුරවන්නේ. ඒකට ඒක මනෝද්වාරයට දැනුණා. අරමුණක් හැටියට දැනුණා. ඉතින් අන්න ඒ නිසා මේ මෛත්‍රී සමාධි බලයෙන්ුත් මේ මනෝද්වාරයට අරමුණු දීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. එතකොට දැන් ඔය අපි කලින් මතක් කරානේ කර්ම බලයෙන්ුත් අරමුණු ආපాతගත වෙනවා කියලා. ඒ සම්බන්ධයෙන්ුත් අපේ ධර්මයේ යම් කතා තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා පිරිසක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා පෙර ජීවිතයක 500ක් මෝ කොටු කරලා මරනවා. පෙර ජීවිතයක තරුණයෝ විදිහට ඉන්න කාලේ. පැවිදි වුණත් ඒ කර්මේ විපාකේ එනවා. විපාකේ ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතේ තව ටික කාලයයි තියෙන්නේ කියලා. කර්ම විපාකයක් එනවා. ඉතින් මේ උන්වහන්සේ කල්පනා කරා ඉතින් කර්ම විපාක බුදුරජාණන් වහන්සේ නමකටවත් නවත්තන්න බෑ. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට අසුබ කර්මස්ථානය දුන්නා. පිළිකුල් භාවනාව. දීලා උන්වහන්සේ කැලේට වැඩම කරා. මට දාන ගේන ස්වාමීන් වහන්සේ හැරෙන්න කවුරුත් එන්න එපා මා මුණ ගැහෙන්න මේ මාස 3 කියලා. ඉතින් ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේලා අසුබ භාවනා කරා. අර සංසාරේ කරපු කර්මයක් එක්කම අදහසුත් ආවා මේ ශරීරේ දැඩිසේ පිළිකුල් කරන්න. ජීවිතේ එපා වුණා. තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න හිතුණා. සියදී නසා ගන්න හිතෙනවා. අනිත් අයට මේ තව හිටියා එතන වැඩ කරන කෙනෙක් ඒ තැනත්තට ගිහිල්ලා කියන අපේ ජීවිතේ විනාශ කරන්න කියලා. ඒ තැනත්තත් එහෙමම කරා. ඒ ওই විදිහට ඒ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතේ විනාශ වුණා. උන්වහන්සේලා අපවත් වුණා. එතකොට අර කර්ම විපාක තර කරපු කර්මයේ බලයෙන් මනෝද්වාරයට අරමුණු එනවා. ඒ විදිහට අරමුණු එන්න පුළුවන්. එතකොට මෙන්න මේ ක්‍රමවලට මෙන්න මේ ආකාරවලට මනෝද්වාරයට අරමුණු ආපాతගත වීම නිසා මනෝද්වාර වීති පහළ වෙනවා. තවත් හේතු තියෙන්න පුළුවන්. මේ හේතු වලින් කොටසක් තමයි මේ පැහැදිලි කරේ. තවත් හේතු තියෙන්න පුළුවන් මනෝද්වාරයට අරමුණු ආපాతගත වීමට. නැත්තම් මනෝද්වාර වීති පහළ වෙන්න තවත් හේතු තියෙන්න පුළුවන්. හොඳයි. එතකොට ඔය අපි පැහැදිලි කරගත්තේ මේ පාඩම ඔස්සේ මේ මනෝද්වාර වීති පහළ වීමේ හේතු. මනෝද්වාර වීති පහළ වීමේ හේතු. එතකොට අපිට ඊළඟට තියෙන්නේ අනුබන්ධක මනෝද්වාර වීති. එතකොට අපි ඒ පාඩම ඊළඟ දවසේදී කතා කරමු, පැහැදිලි කරගනිමු. ඉතින් අද ඔය ඉගෙනගත්තු පාඩම සම්බන්ධයෙන් නැවත නැවත කියවලා ඒ කරුණු හොඳට පැහැදිලි කරගන්න. විශේෂයෙන්ම ඔය අනුබන්ධක මනෝද්වාර වීති මොනවද? විසුන් සිද්ධ මනෝද්වාර වීති මොනවද? ඒ වගේම ద్వාර ඒ ප්‍රභේදගත වූ ద్వාර මොනවද කියන එක හොඳින්
පැහැදිලි කරගන්න ඕනි. හොඳයි. එහෙමනම් අපි අභිධර්ම පාඩම අද මෙතකින් අවසන් කරනවා. ඊළඟට අපිට තියෙන්නේ පාලි පාඩම. එදා මම කිව්වා වනිතා ශබ්දේ පිරිසට දීලා ඒ ශබ්දය පාඩම් දෙන්න කියලා. අද කවුරු හරි ඉන්නවනම් පාඩම් කරපු කෙනෙක් අවස්ථාව දෙන්න පුළුවන් පාඩම් දෙන්න. වනිතා ශබ්දය අපේ ස්ත්‍රීලිංගික ශබ්දයි පටන් ගත්තේ. ඒකට ඒකේ වනිතා ශබ්දය අපි එදා දුන්නා. අවසරයි සංස් විපුල රාජපක්ෂ මහත්මයා සූදානම් ඉන්න පාඩම් දෙන්න. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ආකාරාන්ත ස්ත්‍රීලිංගික වනිතා ශබ්දය. අටමා ඒක වචන වනිතා තේරුම ස්ත්‍රීය ස්ත්‍රීතමෝ බහුවචන පාලියෙන් පමණක් කියාගෙන යන්න. වනිතා වනිතා වනිතායෝ ඒ විදිහට. අටමා වනිතායෝ ဒုတိ වනිතං වනිතායෝ තතිය වනිතාය වනිතාබි වනිතාහි චතුත්ථ වනිතාය වනිතානං පංචම වනිතාය වනිතාබි වනිතාහි ඡත්ති වනිතාය වනිතානං සත්තමි වනිතායං වනිතාය වනිතාසු. ඊට පස්සේ කරන වනිතාය වනිතාබි වනිතාහි ආලපන වනිතේ වනිතායෝ. හොඳයි. ඒ විදිහට කවුරුත් මතකයේ තියාගන්න ඕනි. ඒ ආකාරාන්ත ස්ත්‍රීලිංගික වනිතා ශබ්දේ. හොඳයි. අපි ඒහා සමානව වර්ණගෙන ශබ්දේ දා දුන්නා. අපි බලමු මේ වර්ණගෙන ආකාරය. පළවෙනි එක ගංගා. ගඟ. අන්න ගංගායෝ. ගංගායෝ. ගංගාය ගංගාභි ගංගාහි. ගංගාය ගංගානං ගංගාභි ගංගාහි. ඊළඟට ගංගාය ගංගානං ගංගායන් ගංගාය ගංගාසු ගංගාය ගංගාභි ගංගාහි. ගංගේ ගංගායෝ. ඊළඟට නැව. නාවායෝ නාවායෝ නාවාය නාවාභි නාවාහි. නාවාය නාවානං නාවාභි නාවාහි. ඊළඟට නාවාය නාවානං නාවායං නාවාය නාවාසු නාවාය නාවාභි නාවාහි. නාවේ නාවායෝ. ඊළඟට දිශාව. දිසායෝ දිසායෝ දිසාය දිසාභි දිසාහි. දිසාය දිසානං දිසාභි දිසාහි. දිසාය දිසානං දිසායං දිසාය දිසාසු දිසාය දිසාභි දිසාහි. දිසේ දිසායෝ. ඊළඟට සේනාව. සේනායෝ සේනායෝ සේනාය සේනාභි සේනාහි. සේනාය සේනානං සේනාභි සේනාහි. ඊළඟට සේනාය සේනානං සේනායං සේනාය සේනාසු සේනාය සේනාභි සේනාහි. සේනේ සේනායෝ.
ශාලා ශාලාව ශාලා ශාලා ශාලායෝ ශාලං ශාලා ශාලායෝ ශාලාය ශාලාභි ශාලාහි ශාලාය ශාලානං ශාලාය ශාලාභි ශාලාහි ශාලාය ශාලානං ශාලායන් ශාලාය ශාලාසු ශාලාය ශාලාභි ශාලාහි ශාලේ ශාලා ශාලායෝ සභහ සභාව සභහ සභහ සභායෝ සභන් සභහ සභායෝ සභාය සභාභි සභාහි සභාය සභානං සභාය සභාභි සභාහි සභාය සභානං සභායං සභාය සභාසු සභාය සභාභි සභාහි සභේ සභා සභායෝ පරිසා පිරිස පරිසා පරිසා පරිසායෝ පරිසම් පරිසා පරිසායෝ පරිසාය පරිසාභි පරිසාහි පරිසාය පරිසානං පරිසාය පරිසාභි පරිසාහි පරිසාය පරිසානං පරිසායං පරිසාය පරිසාසු පරිසාය පරිසාභි පරිසාහි පරිසේ පරිසා පරිසායෝ ලතා වැල ලතා ලතා ලතායෝ ලතං ලතා ලතායෝ ලතාය ලතාභි ලතාහි ලතාය ලතානං ලතාය ලතාභි ලතාහි ලතාය ලතානං ලතායන් ලතාය ලතාසු ලතාය ලතාභි ලතාහි ලතේ ලතා ලතායෝ පඤ්ඤා ප්‍රඥාව පඤ්ඤා පඤ්ඤා පඤ්ඤායෝ පඤ්ඤං පඤ්ඤා පඤ්ඤායෝ පඤ්ඤාය පඤ්ඤාභි පඤ්ඤාහි පඤ්ඤාය පඤ්ඤානං පඤ්ඤාය පඤ්ඤාභි පඤ්ඤාහි පඤ්ඤාය පඤ්ඤානං පඤ්ඤායං පඤ්ඤාය පඤ්ඤාසු පඤ්ඤාය පඤ්ඤාභි පඤ්ඤාහි පඤ්ඤේ පඤ්ඤා පඤ්ඤායෝ භාසා භාෂාව භාසා භාසා භාසායෝ භාසම් භාසා භාසායෝ භාසාය භාසාභි භාසාහි භාසාය භාසානං භාසාය භාසාභි භාසාහි භාසාය භාසානං භාසායම් භාසාය භාසාසු භාසාය භාසාභි භාසාහි භාසේ භාසා භාසායෝ හොඳයි අභ්‍යාසය අද පහත දී ඇති ශබ්ද වනිතා ශබ්දයෙන් වර්ණ ගන්න කතහ කතහව ගීවා බෙල්ල ජිව්හා දිව නාසා නාසය මාලා මල්දම කඤ්ඤා කන්‍යාව එහෙම නැත්නම් ගෑනු ළමයා දාරිකා දැරිය නැත්නම් තරුණිය භාරියා භාර්යාව දේවතා දේවතාවා පූජා පූජාව වසුදහ පොළොව හොඳයි ඒ ටික වර්ණම් ගන්න ඊට පස්සේ ශබ්දයන්ට අදාළ පාලි වාක්‍ය කිහිපයක් තියෙනවා සිංහලයට පරිවර්තනය කරන්න අන්න පළවෙනි එක වනිතායෝ අත්තනෝ අත්තනෝ පුත්තේහිච ඥාතිහිච සද්ධින් නාවාහි ගංගාසු ගච්ඡanti දෙක සචේ තුම්හේ සුවේ ගංගායන් නහා ඉස්සතහ අද්දහ අහං අපි නහා ඉස්සාමි තුන අධිපති කඤ්ඤාය ගීවායන් පිලන්ධිතුන් මාලායෝ අදාසි හතර තුම්හේ පරිසාය සද්ධින් මම කතං සාධුකං සුනාතහ පහ දේවතා සදා වසුධායන් මනුස්සේ රක්ඛන්තු අය මුනි පාතෝච සායංච සබ්බේ සත්තා සුඛිතා හොන්තු ඉති සබ්බ දිසාසු මනුස්සානම් මෙත්තං කරෝති හත අධිපති සභායන් නිසීදිත්වා මනුස්සානං නානා කතහයෝ සුත්වා පච්චහ අත්තනෝ කතං කතේසි අට දාරිකාය ජිව්හායංච ගීවායංච දාරුණෝ ව්‍යාධි අත්ති නමය මයිහම් භරියා පාතෝච සායංච බුද්ධ පූජං අකත්වා පංචවන්න පුප්පහානිච නානා පලානිච මග්ගේ ටපෙත්වා දේවතානම් පූජං පවත්තේති 10 ආරි අසිනා මයිහං මිත්තස්ස නාසං චින්දි 11 අහන් නිරන්තරම් පාලි භාෂාය කතේතුම් උත්සාහං කරෝමි 12 මනුස්සානං තණ්හා රුක්ඛස්ස ලතා විය ඉති භගවා අභාසි 13 සාරිපුත්ත තේරස්ස පඤ්ඤා
බුද්ධස්ස භගවතෝ පඤ්ඤාය ඒව ဒ ුතියා හෝති. හොඳයි. මේ වාක්‍යවල අමුතු වචන. ဒ ුතියා දෙවැනි. පවත්තේති පවත්වයි. දාරුණෝ දරුණු. පිලන්දිතුම් පළඳින්නට. කතහෙතුම් කතා කිරීමට. හොඳයි. එතකොට මේ අර්ථත් බලලා වාක්‍ය ටික සිංහලට පරිවර්තනය කරන්න. අපි ඊළඟ දවසේ පිළිතුරු බලමු. හොඳයි. එතකොට අද පාලි පාඩමත් අපි මෙතකින් අවසන් කරනවා. එතකොට අද අභිධර්ම ඉගෙන ගැනීම වශයෙන් පාලි ඉගෙන ගැනීම වශයෙන් సంతානයේ කුසල සිතුවිලි පහළ වුණා. කුසල සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් අදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ඒ කැලුම් මහත්මයා ප්‍රධාන ළමා ඒ තරුණ පිරිසටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනෙ ශ්‍රමයේ කැප කළා මේ වෙනකොට ගිලම් බවෙන් පසු වෙන හැම දිනාටමත් මේ පින් ආශිර්වාදයක් වේවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක කල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපේටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරු ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන හැම දිනාටමත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාගේම පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයටපත් වේවා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම අප හැම දිනාට මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසු මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු අබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වේවා සාදු සාදු සාදු. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ලෝ සතුන් හිතසුව පිණිස පැවැත්වීම අරමුණු කර ගනිමින් ආරම්භ කරන්නට යෙදුණු පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 60 වැනි අභිධර්ම හා පාලි භාෂා පුහුණු පාඩමයි මේ අවසන් වෙන්නට යෙදුනේ. ලෞතර බුදුමාමෑණියන් වහන්සේ විෂය සංකේය කල්පලක්ෂයක් පුරාවට 5,12,027 නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මුඛ වෙමින් විවරණ පතුල් ලබමින් ඒ පාරමී ධර්ම පූර්ණය කරගනිමින් බුද්ධගයා ශුද්ධ භූමියේ බෝධි මණ්ඩලයේදී සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් අවබෝධ කරගන්නට යෙදුනා වූ ඒ චතුරතර වූ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රමුඛ වූ පරම ගම්භීර ශ්‍රී ශ්‍රද්ධර්මය අවබෝධ කර ගැනීමට සසර පුරාවටම ප්‍රාර්ථනා තබා ගනිමින් පාරමී පූර්ණය කර ගනිමින් පැමිණෙනා වූ සත්පුරුෂ දනන්හට ඒ ධර්මය නිවැරදිව කියා දීමේ අරමුණෙන් නිසිලස කියා දීමේ අරමුණින් අනුපිළිවෙලින් මුල සිට කියා දීමේ අරමුණින් ආරම්භ කළ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන 60 වැනි අභිධර්ම පාඩමින් ඔබගෙන් සමුගෙන යන්නටයි අපි මේ බලාපොරොත්තුව. ඉතින් මීළඟ වැඩසටහනෙන් අපි මුණ ගැසෙන තුරු අද දිනයට අපි මේ වැඩසටහනෙන් නිල වශයෙන් ඔබගෙන් සමුගෙන යනවා.
ඒ වගේම නමුත් සජීවී වැඩසටහනට සහ සම්බන්ධ වන පිරිසට මින් අනතුරුව සුපුරුදු පරිදිම මෙතෙක් සාකච්ඡා වුණු පාඩම් සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටලු ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඍජුවම අසා දැන ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම YouTube නාලිකාව ඔස්සේ මේ තාක් පාඩම් වලට සම්බන්ධ වුණු ඒ පාඩම් දැක බලාගෙන මේ ධර්මයේ කෙරෙහි පැහැදුණු ඔබටත් මේ සජීවී වැඩසටහනට සම්බන්ධ වෙන්නට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. tripitaka.lesson@gmail.com අපේ ඊමේල් ලිපිනයට ඔබේ පණිවිඩය යොමු කරන්න. එසේ නැත්නම් අපේ වීඩියෝව යටතේ තියෙන කමෙන්ට් සෙක්ෂන් එක නැත්නම් මොනවාද ඒ ඔබේ අදහස් දක්වන කොටස ඒ ඉල්ලීම යොමු කරන්න. එවිට අපිට පුළුවන් ඔබේට මේ වැඩසටහනට සම්බන්ධ වීමේ ලියාපදිංචි වීමේ යොමුව ලබා දෙන්නට. හොඳයි. ඒ පණිවිඩයත් ලබා දෙමින් අද දිනයට නියමිතව තිබුණු 60 වැනි පෞරාණික ථේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනේ නිල වශයෙන් නිමා කිරීම සඳහා අපි සෑම සිළු දෙනාම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඒ වගේම මේ තාක්කල් අප විසින් ජනිත කරගත්තා වූ ඒ සකල විපුල කුසල සම්භාර ශක්තිය ගෞරවනීය ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමින් ස්වාමින් වහන්සේ විසින් ජනිත කරගත්තා වූ ඒ අචින්තනීය කුසල සම්භාරය අපිත් අනුමෝදන් වෙමින් අපි මේ උදාාරතර කුසල ශක්තිය අප සෑම සිළු දෙනාටම සංසාර දුකින් අත මිදීම පිණිසම ඒකාන්ත සුඛ ප්‍රණීත නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කර ගනිමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්න සූදානම් වෙමු. සියලු දෙනාම මාත් සමගම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදා. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බා. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බා. සාදු කාස කමාමි බන්තේ සුඛී හොතු. සුපත්.